හැටින් පටන් ගන්න සෞඛ්‍ය රක්ෂණය රෝගාබාධ රැසක් සඳහා ආවරණය සැලසෙන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මෙඩි60 ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් වෙතින් නොපමණයි අමතන 0112 357 357 ප්‍රවෘත්ති ප්‍රකාශය තව ස්වල්ප වේලාවකින් රෝගාබාධ රැසක් සඳහා ආවරණය සැලසෙන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මෙඩි60 මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි ජාතියේ සංවේදකයා විශ්වාසය සමග පෙරට දුලහයි 45යි මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි මෙන්න ප්‍රවෘත්ති සංස්කරණය ඉනෝකා බ්‍රෝහිය ප්‍රකාශය සුභාෂිනී උත්පලවන්නා ලියනගේ ඉන්දිය ණය ආධාර යටතේ මෙරටට ලැබුණු ඩීසල් මෙට්‍රික් ටොන් 40000ක් බෙදා හැරීම අද පස්වරුවේ පසුගිය කාලය තුලදී කැබිනට් ඇමතිවරුන් ඇතුළු රජයේ පාර්ශවයෙන් ජනාධිපතිතුමාට නිසි සහයෝගයක් නොලැබුණ බව ඇමති ප්‍රසන්න රණතුංග කියයි. භාරකාර ආණ්ඩුවක් සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ හෝ සර්ව පාක්ෂික සමුළුවේදී සාකච්ඡා නොවූ බවට එස්.බී. දිසානායක අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්. බුද්ධි තොරතුරු වලට අනුව ස්ථාන කිහිපයක ආරක්ෂාව තර කෙරේ. 2021 දහම් පාසල් ශ්‍රේණි විභාගය හෙට තවත් මුදල් හුවමාරු ආයතන දෙකකට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අවවාදාත්මක නිවේදන කල්ලිකුත් වන රියදුරු බලපත්‍රවල වළංගු කාල සීමාව දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක් රොෂාන් රණසිංහ මහතා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට යොමු කරයි. රුසියානු විදේශ අමාත්‍යවරයා සහ ඉන්දිය අග්‍රාමාත්‍යවරයා අතර හමුවක්. චෙන්නයි සුපර් කිංස් කණ්ඩායමේ තුන්නිරියව් ක්‍රීඩක ඩුවෙන් බ්‍රාවෝ ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ වැඩිම කඩලු ලාභියා බවට පත්වී. ඉන්දිය ණය ආධාර යටතේ ඩීසල් මෙට්‍රික් ටොන් 40000ක් රැගත් නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබේ. එම ඉන්ධන බෙදා හැරීම අද පස්වරුවේ සිට සිදු කරන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසයි. ජනතා විමුක්ති පෙරමුණ වත්මන් රජයේ බලයට පත් වූ අවස්ථාවේ සිට රජය අපහසුතාවයට පත් කිරීම සඳහා විවිධ උද්ඝෝෂණ ක්‍රියාත්මක කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මිරිහාන පැංගිරිවත්ත ප්‍රදේශයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී තත්ත්වය පිළිබඳව ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී විශේෂ මාධ්‍ය හමුවක් ඊයේ කැඳවා තිබුණි. එම අවස්ථාවට එක්වෙමින් හෙතම මේ බව කීවේය. කෙසේ වෙතත් යහපාලන රජයේ සිදු වූ පාස්කු ප්‍රහාරය හා මහ බැංකු සොරකම සම්බන්ධයෙන් ඔවුහු මුනිවත රකිති. එම පෙරමුණ විධායක සභාවේ සිටමින් අධිකරණයේ ක්‍රියාදාමයන්ට මැදිහත් වෙමින් කටයුතු කළ ආකාරය පසුගිය කාලයේදී දැකගත හැකි විය. වත්මන් රජයේ බිහි වූයේ අදූරදර්ශී පාලනය නිමා කර ජනතාවට සෙත සැලසීමටයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කොවිඩ් එන්නත්කරණය සාර්ථකව ක්‍රියාවට නැංවීම තුළින් ජනතාවගේ ජීවිත සුරක්ෂිත කළේය. ජාතික හා ජාත්‍යන්තර වශයෙන් බොහෝ දෙනෙකු ජනාධිපතිතුමාගේ දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ ක්‍රියාදාමයට අකමැතිය. පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් සඳහා වාහන බලපත්‍ර නිකුත් කිරීම එතුමාගේ තවමත් පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් සඳහා වාහන බලපත්‍ර නිකුත් කිරීම එතුමා තවමත් ප්‍රතික්ෂේප කර තිබේ. ජනාධිපති කාර්යාලයේ සේවකයන් 2000කට අධික පිරිසක් ඉවත් කළේ අනවශ්‍ය වේදම් පාලනය කිරීමේ අරමුණින් බව ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා එහිදී පැවසීය. එහිදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ පසුගිය කාලය තුලදී කැබිනට් ඇමතිවරුන් ඇතුළු රජයේ පාර්ශවයෙන් ජනාධිපතිතුමාට නිසි සහයෝගයක් ලබා නොදුන් බව තමා පිළිගන්නා බවයි. විවිධ පාර්ශව භාරකාර ආණ්ඩුවක් සඳහා යෝජනා ඉදිරිපත් කරන්නේ බලයට පැමිණීමේ අරමුණින් බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනී අමරසූරිය මහත්මිය සඳහන් කරයි. ජනතාවගේ ඉල්ලීම් අනිවාර්යයෙන්ම ඉටු කිරීමට රජය ක්‍රියා කළ යුතු බව ඇය පෙන්වා දී.
පසුගියදා පැවති උද්ඝෝෂණය යම් අරමුණක් සහිතව සංවිධානාත්මක ලෙස සිදු කළ එකක් බවද අමරසූරිය මහත්මිය සඳහන් කළාය. සම්පූර්ණයෙන්ම පිළිගන්නවා ජනතාවට තමන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් අරගල කිරීමේ අයිතිය. ඒක අපි කිසිසේත් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. සහ ඒක මේ වෙලාවේ කළ යුතුයි. අපි දැක්කා මිරියාන වෙච්ච සිදුවීම් තුල පිට සාධාරණ සැකයක් තියෙනවා. ඒත් වශයෙන්ම අර ප්‍රචණ්ඩකාරී නුවර ආවෙතන්ට කොහොමද කියන එක පිළිබඳව. එතන රැස් වෙලා හිටපු පිරිස අපිට හිතුන්නේ එතන සුන පිරිසගේ අරමුණක් තිබ්බා කියලා ප්‍රචණ්ඩව හැසිරෙන්න. තාමත්ම සාමාන්‍ය ජනතාව තමන්ගේ පීඩනයත් එක්ක එළියට බහපු වෙලාවක්. ඒගොල්ලන්ට එහෙම ප්‍රචණ්ඩ වෙන්න බස් වලට ගිනි තියන්න ඕවනාවක් තිබෙන්නේ නැහැ. පොඩි ළමයිත් එතන හිටියා. භාරකාර ආණ්ඩුවක් සම්බන්ධයෙන් ජාතික ගුවන් විදුලිය කළ විමසීමකදී ඇමති එස්.පී. දිසානායක මහතා සඳහන් කළේ එවැන්නක් සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ සාකච්ඡා නොකළ බවයි. සර්වපාක්ෂික සමුළුවේදීද එවැනි යෝජනාවක් ඉස්මතු නොවූ බව අමාත්‍යවරයා පැවසීය. පසුගියදා පැවති උද්ඝෝෂණය රට තුළ ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් ඇති කිරීමේ අරමුණින් සංවිධානාත්මකව සිදු කළ එකක් බව ඔහු පෙන්වා දුන්නේය. සමගි ජනබල වේගය සංවිධානයේ සංවිධායකයන් ගණනාවක් එම වීඩියෝ දර්ශනවල දැකගත හැකි බව එස්.පී. දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය. වියසනයක් මතුවෙච්ච වෙලාවක සියලු දේශපාලන පක්ෂ එකට එකතු වෙලා මේ රට කරගෙන යන බාහිර ආණ්ඩුවක් හදන්න ඕනම දැන් වෙලා තියෙන දේ ඕක නෙවෙයිනේ. අද වෙලා තියෙන දේ තමයි මේ සියලුම අර්බුදවලට හේතුව පහුගිය රජේ. පහුගිය රජේ මේ ස්වරීත්ව බැලුම් කර කියන 13000ක් වෙළඳපළෙන් අරගෙන මේක තුළනේ මේ ආණ්ඩුව සම්පූර්ණයෙන් හිර වෙලා තියෙන්නේ. ඒ නිසා ඊළඟට ආර්ථිකය ආසියාවේ වේගෙන්ම සංවර්ධනය වෙච්ච රටක් හැටියට 2015 අරගෙන 100ට 2ට වටලා තමයි අනිත් පැත්තට ආපහු ගෝඨාභය ජනාධිපතිතුමාට දුන්නේ. ඉතින් ඒක නිසා අර්බුදයේ ආරම්භකයා සහ සම්පූර්ණ වගකීම් 99.9න්නේ 180ක්ම වගකීම් පහුගිය රජයේ සමගි ජන බල වේගයේ සංවිධායක ගණනාවක් එතන හිටියා. සමහර മന്ത്രിවරු ඔය රූපවාහිනී සාකච්ඡා වලට ඇවිල්ලා අපේ മന്ത്രിවරු ඉදිරිපිට ඒක ටෙලිෆෝන් එකෙන් ඒ සටන ගැන කතා කරනවා ඒක මෙහෙවනවා අපේ අය දැකලා තියෙනවා. ඉතින් ඒ අතට දැන් පොලිසිය අල්ලගත්ත අය කට උත්තර දෙනවා. ඉතින් ඒ තාම පැහැදිලි සංවිධානාත්මක සමගි ජන බල වේගයේ සංවිධානය කරලා ගෙනාපු කට්ටියක්. රටේ ගැටලු ප්‍රයෝජනයට ගනිමින් කොටි හිතවාදීන් විපක්ෂය සමග එක්ව කටයුතු කරන බව යාපනයේ සිවිල් සංවිධාන කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ථන් මහතා පවසයි. ඒ සඳහා අවශ්‍ය තරම් සාක්ෂි පවතී. ඔවුන්ගේ අරමුණ වන්නේ යුරෝපයේ සිටින කොටි හිතවාදී ඩයස්පෝරාව සමග එක්ව රට තුළ නැවත ත්‍රස්තවාදයක් ඇති කිරීම බව ඔහු සඳහන් කරයි. ලොව පවතින ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවද අර්බුදවලට මුහුණ දී සිටී. එහෙත් රට තුළ ඊළාම් ත්‍රස්තවාදය යළි ඇති කිරීමට යාපනයේ ජනතාව කිසිසේත් ඉඩ නොදෙන බව ඔහු අවධාරණය කළේය. අපේ සිවිල් සංවිධාන පෙනී සිටින රටේ එකමුතු භාවය වෙනුවේ. හරිද? අපි ඒ කාලෙම ඒක තමයි අපේ අධිෂ්ඨානය. එතකොට අපි සාමාන්‍යයෙන් අපේ මේවල ජාති හොඩි අපි තියාගෙන ඉන්නවා. එතකොට ඒකට කඩම් පැටපු තිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළත ආගේ කණ්ඩායම තමයි ඉස්සර ඒගොල්ලන් ඇවිල්ලා කිව්වා ජාති හොඩිය පල්ලෙට දාපන්. එතනින් තමයි රටම පැටුනේ. එතකොට හේතුව දැන් අපි කියන එක හරිනේ එතන ඔප්පු වුණානේ. දැන් ජාති හොඩිය පල්ලෙට දාන්න යාපනයට ඇවිල්ලා ඉරුණිකාට කියන්නේ මොකක්ද මේ? එයාගේ අරමුණ. අරමුණ තමයි අර කොටිතවාදී සල්ලියවල කොටි සල්ලි වලින් මේ ආණ්ඩුවට විරුද්ධව අර අපේ යාපනයේ පුස්තකාලේ පිටුවා වගේ බෙදබල් කරන්න තමයි ඒගොල්ලෝ නැස්ති වෙන්නේ. කිසිම කෙනෙක් අපි අතක් පුස්ුවනේ අපිට ගානවලින් ගාන්න තිබුණා. නමුත් අපි නොන් වයලන්ස් ප්‍රචණ්ඩත්වයෙන් නැතුව දේශපාලන කරන ක්‍රියාකාරය හැටියට අපි ඒකට පෙනී සිටි ප්‍රභාකරන් ඉන්න කාලේ මේ විදිහටම අපි එතන ඇසුරුණා. නමුත් හිරුනිකා වීඩියෝ එක බලන්නේ මර දේශපාලනය අන්නවස්තමත් තාවුරු කරා කුණුවරපෙන් අපිට බැන්න අපේ කට්ටියට ගැව්වා. ඒගොල්ලන්ගේ පසුබිම දැන් හොඳට මොප්පු වුණා. ලැබුණු බුද්ධි තොරතුරු වලට අනුව ස්ථාන කිහිපයක ආරක්ෂාව තර කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස තමා අදාළ අංශවලට උපදෙස් දුන් බව ඇමති විශ්‍රාමික රෙයර් අඩ්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා සඳහන් කරයි. සාමකාමීව විරෝධතා දැක්වීමට ජනතාවට ඇති ව්‍යවස්ථාපිත අයිතියට තමා ගරු කරන බව ඔහු පවසයි. කෙසේ වෙතත් පොදු දේපළවලට හානි වන අයුරින් කටයුතු කරන ඕනෑම අයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව වීරසේකර මහතා අවධාරණය කරයි. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්
රෝගාබාධ රැසක් සඳහා ආවරණය සැලසෙන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මෙඩි60. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පවත්වන 2021 දහම් පාසල් ශ්‍රේණි විභාගය හෙට පැවැත්වෙයි. දහම් පාසල් වල 6 වෙනි ශ්‍රේණිය සිට 10 වෙනි ශ්‍රේණිය දක්වා විභාගය එහිදී පැවැත්වීමට නියමිතයි. විභාග කාලසටහන් හා ප්‍රශ්න පත්‍ර මේ වන විට ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලවල ලේකකාධිකාරී ස්වාමීන් වහන්සේ හා විභාග ශාලාපතිවරුන් වෙත යොමු කර තිබේ. දහම් පාසල් පෙළපත පරිහරණය කරමින් මෙවර විභාගයට පිළිතුරු සපයීමට දරුවන්ට අවස්ථාව ලබා දී ඇත. පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධොරෙන් රොෂාන් රණසිංහ මහතා ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ජනාධිපතිතුමාට ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පොළොන්නරුව දිස්ත්‍රික් නායකත්වයෙන්ද ඉල්ලා අස්වන බවට ඔහු දැනුම් දී ඇත. බලපත්‍රලාභී බැංකු මගින් ලබා දෙන විනිමය අනුපාතවලට වඩා වැඩි මිලකට විදේශ මුදල් ගනුදෙනු කළ තවත් මුදල් හුවමාරු ආයතන දෙකකට ශ්‍රී ලංකා මහ බැංකුව අවවාදාත්මක නිවේදන නිකුත් කර තිබේ. එම ස්ථාන සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණවලදී ඔවුන් විදේශ විනිමය පනතේ විධිවිධාන උල්ලංඝනය කර ඇති බව මහ බැංකුව සඳහන් කරයි. ඒ අනුව කොළඹ කොටුවේ පිහිටි ස්විස් මනි එක්ස්චේන්ජ් ප්‍රධාන කාර්යාලය සහ එහි වැල්ලවත්ත ශාඛාව මෙන්ම වැල්ලවත්තේ පිහිටි වෙස්ටර්න් මනි එක්ස්චේන්ජ් පුද්ගලික ආයතනවලට මෙලෙස අවවාදාත්මක නිවේදන නිකුත් කර ඇත. ව්‍යවසාය 2022 ප්‍රදර්ශනය මේ දිනවල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. එය හෙටින් අවසන් වීමට නියමිතයි. මෙම ප්‍රදර්ශනය පිළිබඳව අදහස් දක්වන තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් වඩුගේ මහතා කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය සංවිධානය කරන ව්‍යවසාය 2022 මේ අලෙවි ප්‍රදර්ශනය බලාපොරොත්තු වන්නේ දිවයිනේ විසිරී සිටින තරුණ ව්‍යවසායකයින්ට තමන්ගේ ගමන් මඟ තමන්ගේ ආයත නිවැරදි දිශාව හඳුනා ගැනීම සඳහා යම් අත්වලක් හා මඟ පෙන්වීමක් කරන්න. ඒ අතුරෙන් ලංකාවේ ඉන්න දහස් ලක්ෂ සංඛ්‍යාත තරුණ ප්‍රජාවට තමන්ගේ යායුතු මාර්ගය පිළිබඳව නිවැරදි දිශානතිය පිළිබඳ අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. අත්වල මේ ව්‍යවසාය 2022 තුළ දැනුම්කරුවන් අනුපරවන් හමුවීම තුළින් ව්‍යවසායකයින්ට තමන්ගේ නිෂ්පාදන පිළිබඳව වඩා වැඩි අවධානය යොමු කරලා දේශීය වෙළඳපොළට වගේම විදේශීය වෙළඳපොළට අවශ්‍ය ආකාරයට තමන්ගේ නිෂ්පාදනයන් වැඩි දියුණු කරගන්න, ඒ වගේම ගණන්කරුවන්ගේ අවශ්‍යතාවයන් පිළිබඳ නිවැරදි දැකීමක් ඇති කරගන්න, තමන්ගේ නිෂ්පාදන ගුණත්වය වැඩි දියුණු කර ගැනීම මහඟුවත්කලක් සැපයනවා මෙම ව්‍යවසාය 2022 ප්‍රදර්ශනය හරහා. සිද්ධාලේප සමූහ ව්‍යාපාරයේ සභාපති වික්ටර් හෙට්ටිගොඩ මහතා අභාව ප්‍රාප්ත විය. මිය යන විට ඔහු 84 වන වියෙහි පසුබිය. සිද්ධාලේප සමූහ ව්‍යාපාරයේ නමින් ප්‍රසිද්ධ හෙට්ටිගොඩ සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපතිවරයා වූ තම පියාවන හෙන්ද්‍රික් හෙට්ටිගොඩ මහතාගෙන් ආයුර්වේදය පිළිබඳව මූලික පුහුණුව ලබා ඇති ඔහු පැරණි පුස්කොළ අත් පිටපත් සහ පැරණි ආයුර්වේදය අධ්‍යයනය කරමින් තම දැනුම වර්ධනය කරගත්තේය. දේහය මේ වන විට මහජන ගෞරවය සඳහා රත්මලාන පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇත. අවසන් කටයුතු ගල්කිස්ස පුදු සුසාන භූමියේදී හෙට පස්වරු 5ට සිදු කෙරේ. දැන් ප්‍රමුඛ පුවත. හැටින් පටන් ගන්න සෞඛ්‍ය රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මෙඩි60 දේශාරක්ෂකයා වෙතින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් පිදෙන සෞඛ්‍ය රක්ෂණය අවුරුදු 60න් ඉහළ වැඩිහිටියන් සඳහා විශේෂයෙන් සැලසුම් කර ඇති මෙම රක්ෂණාවරණය ලබා ගැනීමේදී කිසිදු වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිටීමට අවශ්‍ය නොවේ. රෝගාබාධ රැසක් සඳහා ආවරණය සැලසෙන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මෙඩි60 ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් වෙතින් නොපමණයි. අමතන 0112 357 357 ප්‍රමුඛතම පුවත. කල්ලිකුත් වන රියදුරු බලපත්‍රවල වළංගු කාල සීමාව දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇතැයි ප්‍රවාහන ඇමති දිලුම් අමුණුගම මහතා පවසයි. එම ගැසට් නිවේදනය ඊයේ සිට බලාත්මකයි. ඒ අනුව ඊයේ සිට ජූනි මාස 30 වෙනිදා දක්වා කාලය තුලදී කල් ඉක්ුත් වන රියදුරු බලපත්‍ර සඳහා වළංගු කාලය මාස 6ක් දක්වා දීර්ඝ කර තිබේ. මේ අතර ජූලි මාස 1 වෙනිදායින් ආරම්භ වී සැප්තැම්බර් මාස 30 වෙනිදායින් අවසන් වීමට නියමිත රියදුරු බලපත්‍රවල වළංගු කාලයද මාස 3කට දීර්ඝ කර තිබේ. ශක්ති හඬ අවධානය පිණිසයි ඔබ වෙත ගෙනෙන්නේ
තෑගි ගොඩයි වාසි රසයි CIB අවුරුද්දයි. අප්‍රේල් 10 දක්වා සෑම බිල්පතකටම වටිනා තෑගි. බැංකු කාඩ්පත් සඳහා 20% දක්වා වටම්. අදම CIB එන්න. රාත්‍රී කාලයේ දුම්රිය ගමන් ගන්නා මගීන්ට විවිධ දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදු වී තිබේ. එම දුම්රියවල ගමන් ගන්නා බීමත් පුද්ගලයන්ගේ හැසිරීම හේතුවෙන් මගීන්ට අපහසුතාවලට ලක්වීමට සිදුවෙයි. එවැනි පුද්ගලයන් දුම්රිය ආසනවල නිදා ගැනීම හේතුවෙන් මගීන්ට වාඩි වී ගමන් කිරීමට පවා නොහැකි වී තිබේ. දුම්රිය මැදිරිවල දුම්පානය නීතියෙන් තහනම් වුවත් රාත්‍රී කාලයේ ඇතැම් පුද්ගලයෝ එම මැදිරිවල ප්‍රසිද්ධියේ දුම්පානය කරති. බීමත් පුද්ගලයන් අතර ගැටුම් පවා ඇතිවන බව ඔවුහු පෙන්වා දෙති. දුම්රිය මගීන්ගේ පහසුව සඳහා දුම්රිය සේවය විධිමත් කිරීම කාලීන අවශ්‍යතාවක් වී තිබේ. දුම්රිය සාමාන්‍ය අධිකාරීතුමනි මේ ඔබේ අවධානයටයි. තෑගි ගොඩයි වාසි රසයි CIB අවුරුද්දයි. අප්‍රේල් 10 දක්වා සෑම බිල්පතකටම වටිනා තෑගි. බැංකු කාඩ්පත් සඳහා 20% දක්වා වටම්. අදම CIB එන්න. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය. කවුරු කොහොම කිව්වත් ලීසින් එකක් ගන්න ලීසින් මහගෙදරට පිවිසෙන්න. People's Leasing ජන හද හඳුනන ලීසින් මහගෙදර. වැඩි විස්තර ළඟම People's Leasing ශාඛාවෙන්. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. ඉන්දියාවේ සංචාරයක නිරත රුසියානු විදේශ අමාත්‍ය සර්ජී ලැව්රොව් මහතා නවදිල්ලියේදී ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඊයේ හමු විය. යුක්‍රේන රුසියානු සාමසාකච්ඡා සහ යුක්‍රේනයේ වත්මන් තත්ත්වය පිළිබඳව ලැව්රොව් මහතා අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළේය. ප්‍රචණ්ඩත්වය කඩිනමින් අවසන් කිරීමේ අවශ්‍යතාව එහිදී මෝදි මහතා යලි අවධාරණය කළේය. සාම ප්‍රයත්නයක් සඳහා ඉන්දියාව ඕනෑම ආකාරයකින් දායක වීමට සූදානම් බවද හෙතෙම පැවසීය. ඉකුත් දෙසැම්බර් මාසයේ පැවති ඉන්දු රුසියානු ද්වේපාර්ශ්වික සමුළුවේදී ගනු ලැබූ තීරණවල ප්‍රගතිය පිළිබඳවද මෙහිදී එම දෙපළ අදහස් හුවමාරු කරගත්හ. මේ අතර ඉන්දියාවේ සංචාරයක නිරත නේපාල අග්‍රාමාත්‍ය ශර් බහදුර් ඩියුබා මහතා නවදිල්ලි නුවරදී ඉන්දියා අග්‍රාමාත්‍ය නදි මහතා අද හමුවීමට නියමිතයි. රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමේදී චීනය ඊට සහාය දීම සම්බන්ධයෙන් යුරෝපා සංගම් නායකයෝ කනස්සල්ලට පත්ව සිටිති. ඒ සඳහා ශක්තිමත් ස්ථාවරයක් ප්‍රකාශයට පත් නොකිරීම පිළිබඳව ඔහු චීන රජය විවේචනය කර තිබේ. කෙසේ වෙතත් යුද්ධය අවසන් කිරීමේ වගකීම චීන නායකයන් භාරගනු ඇතැයි ඔහු අපේක්ෂා කරති. මේ අතර යුරෝපා සංගමේ ප්‍රධානී වසර 2කට පමණ පසු ඊයේ චීන නියෝජිතයන් සමග අන්තර්ජාලය ඔස්සේ සාකච්ඡා පවත්වා තිබේ. රුසියානු ආක්‍රමණ නැවැත්වීම සඳහා ප්‍රධාන බලවතෙකු ලෙස තම බලපෑම් ඒ සඳහා යොදා ගන්නා ලෙස ඔහු චීනෙන් ඉල්ලීමක් කළහ. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය. වීල් එකේ ලීස් එකට ලීසින් මහගෙදරට එන්න. People's Leasing ජන හද හඳුනන ලීසින් මහගෙදර. වැඩි විස්තර ළඟම People's Leasing ශාඛාවෙන්. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. නිවසේ පරිභෝජනයේදී බ්ලෙන්ඩරයක් හෝ සැකසූ හා පිටිකල පොල්කිරි භාවිතා කර නාස්තිය අවම කරගන්න. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය සඳහා විමසන්න. 1928 නාස්තිය අඩු කරගන්න, ආදායම වැඩි කරගන්න. මේ ඔක්කොම පොල් අකුරෙන් ලියා ගන්න. පොල් පර්යේෂණ ආයතනයේ පණිවිඩයක්. පනාමුර වාරි ව්‍යාපාරයේ රක්ෂිත ජලාශයක් ලෙස ක්‍රියාත්මක ඇල්ල වැව ව්‍යාපෘතියේ ඉදිකිරීම මෙවැනි විට සාර්ථකව අවසන් අදියරේ පවතී. කොළොන්න කඳුකරෙන් ගලා එන කිතුල බොකු ඔය හරස්කර විරාරගල කඳුකර ප්‍රදේශයේ ඇල්ල වැව ඉදිකිරී. එය මුහුදු මට්ටමින් මීටර් 157.5ක් ඉහළින් පිහිටා ඇත. ජලාශයට යටවන ප්‍රදේශය හෙක්ටයාර් 28කි. ප්‍රධාන වෙල්ලේ දිග මීටර් 200කි. පනාමුරේ මහ වෙල් යායට ජල රක්ෂිතයක් ලෙසත් නව වගාබිම් හෙක්ටයාර් 350කට ජලය සැපීමටත් මෙමගින් හැකියාව ලැබේ. මෙමගින් ප්‍රදේශවාසීන් 15000කට පමණ පානීය ජල සහතුකම් සැපේ. ඇල්ල වැව ව්‍යාපෘතියට රජය වැය කරන මුදල රුපියල් මිලියන 1532කි. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්.
නිවසේ පරිභෝජනයේදී බ්ලෙන්ඩරයක් හෝ සැකසූ හා පිටිකල පොල්කිරි භාවිතා කර නාස්තිය අවම කරගන්න. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය සඳහා විමසන්න. 1928 නාස්තිය අඩු කරගන්න, ආදායම වැඩි කරගන්න. මේ ඔක්කොම පොල් අකුරෙන් ලියා ගන්න. පොල් පර්යේෂණ ආයතනයේ පණිවිඩයක්. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ සම්පත් බැංකුව හෙට දින එළිය කරයි. චෙන්නයි සුපර් කිංස් කණ්ඩායමේ 3 එරියව් ක්‍රීඩක ඩුවෙන් බ්‍රාවෝ ඉන්දියා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් වැඩිම කඩලු ලාභියා බවට පත්විය. මුම්බාහි බ්‍රාබ්‍රෝන් ක්‍රීඩාංගණයේදී ලක්නෝ සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමග පැවති තරගයේදී කඩලු 170ක් සම්පූර්ණ කළ බ්‍රාවෝ ලසිත් මාලිංග සමග පළමු ස්ථානයේ පසුබිය. එම තරගයේදී 18 වෙනි ඕවරේදී දීපක් හුඩා ක්‍රීඩකයා දවාලමින් මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමේ හිටපු පන්දු යවන්නා වන ලසිත් මාලිංගගේ එම වාර්තාව බිඳ දැමීමට ඩුවෙන් බ්‍රාවෝ සමත් විය. ක්‍රිකට් ක්‍රීඩක බ්‍රාවෝ IPL තරග 153කට සහභාගී වී මේ වන විට කඩලු 171ක් දවාගෙන තිබේ. ලසිත් මාලිංග තරග 122කදී කඩලු 170ක් දවාගෙන ඇත. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. ශ්‍රී ලංකා ජෛව තාක්ෂණ ආයතනය මෙරට ප්‍රථම ජෛව තාක්ෂණ නවෝත්පාදන උද්‍යානය පිහිටුවීම මගින් ජෛව තාක්ෂණාංශයේ නවෝත්පාදන ප්‍රවර්ධනයට ඇමරිකාවේ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන නියෝජිත ආයතනය සමග අත්වැල් බැඳගනී. මෙම ජෛව තාක්ෂණ නවෝත්පාදන උද්‍යානය හෝමාගම පිටිපන ප්‍රදේශයේ අක්කර 13කට වැඩි භූමි ප්‍රමාණයක ස්ථාපිත කර තිබේ. එහි ඉහළ මට්ටමේ ජෛව තාක්ෂණ නවෝත්පාදන සහ නිෂ්පාදන සඳහා පහසුකම් සැලසෙනු ඇත. මෙම උද්‍යානය මගින් ශ්‍රී ලංකාවේ අධිතාක්ෂණික අපනයන ආම වශයෙන් 1%කින් ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. NSB ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් සුපිරි ජයග්‍රාහකයාට රන් පවුන් 50ක්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට ස්කූටර්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට iPhone, සිව්වැනි ජයග්‍රාහකින් 29 දෙනාට මවුන්ටන් බයික්. 2021 ඔක්තෝබර් 1 වෙනිදා සිට 2022 දෙසැම්බර් 31 දක්වා NSB U Trust හරහා අවමය වරකට ඇමරිකානු ඩොලර් 100ක් හෝ ඊට සමාන ඕනෑම විදේශ මුදලක් 3 වතාවක් එවන්න. ආර්ථික පුවත්. ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් මිලියන 80,000ක් වටිනා භණ්ඩාගාර බිල්පත් නිකුත් කරයි. දින 91න් 182කින් හා 364න් කල්පිරන පරිදි ඒවා සකස් කර ඇත. අදාළ වෙන්දේසිය ලබන බදාදා පැවැත්වේ. ප්‍රාථමික අලෙවිකරුවන්ගෙන් හෝ බලපත්‍රලාභී වාණිජ බැංකුවලින් මහජනතාවට භණ්ඩාගාර බිල්පත් මිලදී ගත හැකිය. කාලගුණ වාර්තාව. උතුරු පළාත හැර දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අලේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා ඌව පළාත්වලටත් ගල්ල හා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටත් තරමක තද වැසි ඇතිවෙයි. දිවා ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් කරන්නට පෙර යලිත් සිරස්තල. ඉන්දිය ණය ආධාර යටතේ මෙරටට ලැබුණු ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් බෙදා හැරීම අද පස්වරුවේ. පසුගිය කාලය තුළදී කැබිනට් ඇමතිවරුන් ඇතුළු රජයේ පාර්ශවයෙන් ජනාධිපතිතුමාට නිසි සහයෝගයක් නොලැබෙන බව ඇමති ප්‍රසන්න රණතුංග කියයි. බහරකාර ආණ්ඩුවක් සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ හෝ සර්ව පාක්ෂික සමුළුවේදී සාකච්ඡා නොවූ බවට SP දිසානායක අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්. බුද්ධි තොරතුරුවලට අනුව ස්ථාන කිහිපයක ආරක්ෂාව තර කෙරේ. 2021 දහම් පාසල් ශ්‍රේණි විභාගය හෙට. තවත් මුදල් හුවමාරු ආයතන දෙකකට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අවවාදාත්මක නිවේදන. කල් ඉකුත්වන රියදුරු බලපත්‍රවල වළංගු කාල සීමාව දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක්. රොෂාන් රණසිංහ මහතා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා ඇසීමේ ලිපිය ජනපතිට යොමු කරයි. රුසියානු විදේශ ඇමතිවරයා සහ ඉන්දියා අග්‍රාමාත්‍යවරයා අතර හමුවක්.
චෙන්නයි සුපර් කිංස් කණ්ඩායමේ 3 ඉරියව් ක්‍රීඩක ඩ්වෙන් බ්‍රාවෝ ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ වැඩිම කඩුළු ලාභියා බවට පත්වෙයි. දිවා ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය ඉන් සමප්තයි. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැක. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට බලාපොරොත්තු වන්න.